අයිබෝන් දරුවනි හොඳයි අපි අද මුණ ගැහෙන්නේ අනුපාත විශ්ලේෂණය නැත්නම් මූල්‍ය කාර්ය සාධන විශ්ලේෂණ දෙවෙනි වීඩියෝ එකෙන්. ඉතින් මම කිව්වා පළවෙනි වීඩියෝ එක අවසානයේදී ඔයාලට කිව්වා අපි පුංචි කේස් ස්ටඩි එකක් කතා කරනවා කියලා. ඇත්තටම කේස් ස්ටඩි එකක් කියන්නේ මම පුංචි ගානක් හදනවා මේ ආයතනයක ලාභදායීත්වය පිළිබඳව විශ්ලේෂණය කරද්දී ඔබ ඒ පිළිබඳව දකින්න ඕනේ කොහොමද කියන එක පිළිබඳ තමයි අපි මේකදී බලන්නේ. පුංචි උදාහරණයක් දාගන්න පොතේ හැමෝම දාගන්න ලියාගන්න. ABC සමාගම සහ XYZ සමාගම ABC සමාගම සහ XYZ සමාගම විදුලි උපකරණ ආනයනය කොට විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි. දෙදස් 21 අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත. ABC XYZ රුපියල් 1000 විකුණුම් දල ලාභය පොලි හා බදු පෙර ලාභය බදු පසු ශුද්ධ ලාභය $3200 මුළුවත්කම් මුළුවත්කම් 20000යි 8000යි ජංගම වගකීම් $5000යි 3000යි right දාන්න ABC XYZ විකුණුම් දල ලාභය පොලි හා බදු පෙර ලාභය බදු පසු ශුද්ධ ලාභය මුළුවත්කම් ජංගම වගකීම් හිමිකම් ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය හා සංචිත
හරි හිමිකම විකුණුම් දලලාභය පොලිහා බදු පෙරලාභය බදු පරිශුද්ධලාභය මුළුවත්කම් ජංගම වක්කීම් හිමිකම right හරි අවශ්‍ය වන්නේ පහත අනුපාත ගණනය කරන්න අවශ්‍ය වන්නේ 1 පහත අනුපාත ගණනය කරන්න 1 දල ලාභ අනුපාතය 2 ශුද්ධ ලාභ අනුපාතය 3 ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය නැත්නම් වත්කම් පිරිවැටුම් අනුපාතය 4 යෙදවූ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාතය 5 හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය right දෙක සමාගම් දෙකෙහි ලාභදායීත්වයේ පිළිබඳව අදහස් දක්වන්න බොහොම සරල එකක් සමාගම් දෙකෙහි ලාභදායීත්වයේ පිළිබඳව අදහස් දක්වන්න right අපිට දැන් පුතා ගණනය කරන්න තියෙන අනුපාත කිහිපයක් මොනවද ශුද්ධ ලාභ අනුපාතය දල ලාභ අනුපාතය ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය ඒ අනුපාත ටිකම ගණනය කරන්න තියෙනවා right අපි එහෙනම් පොඩි ටේබල් එකක් ගහගමු ඒක ලේසි අපිට ABC XYZ right ඉස්සලාම ගන්නවා දල ලාභ අනුපාතය කොහොමද ගණනය කරන්නේ දල ලාභයේ බෙදීම විකුණුම් වැඩි කිරීම 100 ප්‍රතිශතයක් විදිහට තමයි ඒක නිරූපණය කරන්නේ right දැන් අනුපාත විවිධාකාරයට පෙන්වනවා ප්‍රතිශත විදිහට පෙන්වනවා වාර ගණනක් විදිහට පෙන්වනවා දින ගණනක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් නේද අනුපාත නිරූපණය කරන නිර්වචනය කරන ආකාරයකින් එකට වෙනස් වෙන්න පුළුවන් right ඒක හරිය නිවැරදි ආකාරයට අනුපාතයේ අර්ථ දැක්වීම අවශ්‍යයි ඒතර අනුපාතයක් අර්ථ දැක්වීම කියන එක ඊටාම වැදගත් වෙනවා ඒතර ශුද්ධ ලාභ අනුපාතය අපි දල ලාභ අනුපාතය ප්‍රතිශතයක් විදිහටයි පෙන්වන්නේ ABC ව්‍යාපාරයේ පුතා විකුණුම් තියෙන 50000ක් දල ලාභේ 10000යි දල ලාභේ 10000යි විකුණුම් 50000යි එහෙනම් 100ට එතකොට එනවා පුතා 120යි දල ලාභේ 120යි XYZ ව්‍යාපාරය ගත්තොත් XYZ ව්‍යාපාරේ විකුණුම් තියෙන 10000යි දල ලාභේ 3000යි. ඔයාගාව ඇති දැන් තොරතුරු ටික. ඔයාගාව තොරතුරු ටික තියෙනවා මේ. විකුණුම් 10000යි දල ලාභේ 3000යි. ඒ නිසා දල ලාභ අනුපාතය ඔබට ලැබෙනවා 130ක්. right. ඒතර දල ලාභ අනුපාතයේ අතින් බැලුවොත් වැඩි දල ලාභ අනුපාතයක් පෙන්වන්නේ XYZ ව්‍යාපාරය. ඒ කියන්නේ XYZ සමාගම වැඩි ආන්තිකයක් තියාගන්නවා විකුණුම් මත. නේ? විකුණුම් මත තියාගන්න ආන්තිකය ABC 120ක් වෙනකොට XYZ 130ක් වෙනවා. අපි බලමු ශුද්ධ ලාභ අනුපාතය. ශුද්ධ ලාභ අනුපාතය. ඒක ගන්න අපි පොලිහා බදු පෙර ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. මම එතනදී බදු පරිශුද්ධ ලාභය ගන්න නැහැ. පොලිහා බදු පෙර ලාභය ගන්නවා. හේතුව මම පොඩි දෙයක් පෙන්වන්න යනවා. right? පොලිහා බදු පෙර ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. ඒතර පොලිහා බදු පෙර ලාභය ඔයාලට බැලුවොත් පේනවා ABC එකේ පොලිහා බදු පෙර ලාභය 4000ක් තියෙන්නේ. විකුණුම් 50000යි. එහෙනම් 100ට කීයද? ශුද්ධ ලාභ අනුපාතය. ශුද්ධ ලාභ අනුපාතය 100ට ප්‍රතිශතයක් විදිහට කීයද? ගණනය කරලා බලන්න.
4000 බෙදීම 50000 8යි. XYZ ගත්තොත් XYZ ශුද්ධ ලාභය පොලි හා බදු පෙර ලාභ 1200යි. විකුණුම් 10000යි. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඔබට ලැබෙනවා 12%යි. එතකොට ශුද්ධ ලාභ අනුපාතය අතින් ගත්තොත් ශුද්ධ ලාභ අනුපාතය අතින් ගත්තොත් ශුද්ධ ලාභ අනුපාතය වැඩි කාගේද? XYZ ගේ. දල් ලාභ අනුපාතයත් එයාගේ වැඩි. ඒ කියන්නේ මෙයා රුපියල් 100ක් විකුණද්දී රුපියල් 12ක ලාභයක් තියාගන්නවා. right. ඊට පස්සේ ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය. ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය. ඒක අපි කරන්නේ විකුණුම් බෙදනවා යෙද වූ ප්‍රාග්ධනයේ. යෙද වූ ප්‍රාග්ධනය. right. ABC ගේ විකුණුම් 50000යි. යෙද වූ ප්‍රාග්ධනය කීයද? ABC යෙද වූ ප්‍රාග්ධනය කීයද? යෙද වූ ප්‍රාග්ධනය ගන්න මෙහෙමයි පුතා. අපිට ගන්න වෙන්නේ වත්කම් වලින් අඩු කරනවා ජංගම වගකීම්. හිමිකම් දන ජංගම නොවන වගකීම් එහෙම නැත්නම් මුළු වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරනවා. 20000න් අඩු කරන 5000ක්. 20000න් අඩු කරනවා 5000ක්. right. එතකොට එනවා 3.33යි. 3.33යි වාර. අපි මේක වාර ගානක් විදිහට ප්‍රකාශ කරනවා ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය. ඒ කියන්නේ යෙද වූ ප්‍රාග්ධනයේ වගේ විකුණුම් 3.33ක ගුණයක් වෙනවා. right. XYZ එක ගත්තොත් විකුණුම් 10000යි යෙද වූ ප්‍රාග්ධනය. යෙද වූ ප්‍රාග්ධනය කීයද? මුළුවත්කම් 8000යි ජංගම වගකීම් 3000යි. එතකොට 5000ක් වෙනවා. 8000 ඍණ 3000. යෙද වූ ප්‍රාග්ධනය 5000. එතකොට 2යි. වාර 2යි. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ වගේ දෙගුණයක් තමයි විකුණුම්. රුපියලක ප්‍රාග්ධනෙන් රුපියල් 2ක විකුණුම් බිහි කරලා තියෙනවා තව විදිහකට කිව්වොත්. නේද? right. ඊට පස්සේ යෙද වූ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාතය. අපි ඔකට කියනවා ROCE return on capital employed. ROCE return on capital employed. යෙද වූ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාතය. යෙද වූ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාතය. යෙද වූ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාතය කීයද? right. අපි ගන්නේ කොහොමද ගණනය ගන්නේ? පොලි හා බදු පෙර ලාභය. පොලි හා බදු පෙර ලාභය. බෙදීම යෙද වූ ප්‍රාග්ධනය වැඩි කිරීම 100. යෙද වූ ප්‍රාග්ධනය කියන්නේ පුතා මුළු වත්කම් වලින් අඩු කරන ජංගම වගකීම් ඉස්සලා වගේමයි. ඉස්සලා ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතයේදී ඒක තියෙනවා. මේක 100%ක් විදිහට ප්‍රකාශ කරන්න. යෙද වූ ප්‍රාග්ධන රුපියලකට රුපියල් 100කට කොච්චර පොලි හා බදු පෙර ලාභයක් උපයලා තියෙනවද? මේ ගානේ පොලි හා බදු පෙර ලාභය කීයද? පොලි හා බදු පෙර ලාභය 4000යි. 4000යි. ABC ව්‍යාපාරයේ පොලි හා බදු පෙර ලාභය 4000යි. ඒතර ඔයාලට ලැබෙනවා 26.66ක්. පොලි හා බදු පෙර ලාභය 26.66යි. right. ඊට පස්සේ මෙයාගේ යෙද වූ ප්‍රාග්ධනයේ රුපියල් 5000යි. මුළුවත්කම් 8000යි ජංගම වගකීම් 3000යි. පොලි හා බදු පෙර ලාභය කීයද? මේ බලන්න. පොලි හා බදු පෙර ලාභය
1200යි. 1200. එහෙනම් 1200 බෙදන්න 5000යි. 1200 බෙදන්න 5000යි. 124යි. 124යි. යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය 124යි. right? right. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. එතනදී අපි ගන්න බදු පසු ශුද්ධ ලාභය බෙදීම හිමිකම වැඩි කිරීම 100. ඒතර මේකේ බදු පසු ශුද්ධ ලාභය. බදු පසු ශුද්ධ ලාභයේ තියෙන පුතා 3200ක්. හිමිකම තියෙනවා මේ ගානේ හිමිකම 10000යි. හිමිකම 10000යි. වැඩි කරා 100. 132ක් එනවා. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 132යි. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 132යි. එතකොට මේ ව්‍යාපාරේ XYZ ව්‍යාපාරේ XYZ ව්‍යාපාරේ පුතේ බදු පසු ශුද්ධ ලාභේ 900යි. බදු පසු ශුද්ධ ලාභේ 900යි. නේ බදු පසු ශුද්ධ ලාභේ 900යි මේටි. හිමිකම 4000යි. 4000. 900 බෙදන්න 4000යි. 22.5යි. right. ඔන්න ගණනය කිරීම ටික. ඔන්න ගණනය කිරීම ටික. දැන් මේ ගණනය කිරීම දිහා බැලුවම ආට පේන දෙයක් තමයි දල ලාභ අනුපාතය අතින් ගත්තොත් ඉස්සරහින් ඉන්නේ XYZ. ශුද්ධ ලාභ අනුපාතිනුත් එයා ඉස්සරහින් ඉන්නේ. හැබැයි ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය නැත්නම් වත්කම් පිරිවැටුම් අනුපාතයෙන් ඉස්සරහින් ඉන්නේ කවුද? මෙයා ABC. මෙයාගේ වාර දෙකයි මෙයා 3.3 වාරයක්. යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතයෙන් කවුද ඉස්සරහින් ඉන්නේ? ඒත් ABC. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයෙන්ුත් ඉස්සරහින් ඉන්නේ එයා. මෙයාගේ 124 මෙයාගේ 22යි. right? ඒ කියන්නේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය අඩුයි. යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතයටත් වඩා ඒක පොඩ්ඩක් අඩු වෙලා. මේක ඊට වඩා වැඩි මේකේ. ඒ කියන්නේ පොලි ගෙවලත් ඉතිරි වෙලා තියෙනවා මෙයාට ගාණක්. මෙයාට පොලි ගෙවුවාම ටිකක් අඩුවෙන් ඉතුරු වෙලා තියෙනවා. right? ඒක තේරුන්නේ නැහැ. ඒක ගැන හිතන්න එපා. right. මොන වුණත් මේක බැලුවාම පේනවා ආයතනයේ දෙකේ ලාභදායීත්වය සංසන්දනය කරද්දී ABC ව්‍යාපාරයේ ලාභදායීත්ව අනුපාතවලදී අපි ශුද්ධ ලාභ අනුපාතය හා දල් ලාභ අනුපාතයේ සාපේක්ෂව අඩු වගයක් ගත්තා ABC ව්‍යාපාරයේ අනිත් එකේ වැඩි වගයක් ගත්තා. හැබැයි අවසානයේදී ultimate profitability ratio එක කියලා කියන්නේ මෙන්න මෙයා වැදගත්ම වෙන්නේ අපිට. යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය. ඒකෙන් ඉස්සරහින් ඉන්නේ කවුද? ABC XYZ ට වඩා එයා ඉස්සරහින් ඉන්නවා. එයා කොහොමද ඉස්සරහට ආවේ? මම මරු වැඩක් පෙන්නනවා. යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය සමානයි. ඔන්න මේක තමයි ඔප්පු කරන්න ගියම. යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය. Return on capital employed. මේක සමානයි පුතේ. කොහොමද? වත්කම් පිරිවැටුම් අනුපාතය. ගුණ කරනවා ශුද්ධ ලාභ අනුපාතය. බලමු හරිද කියලා. කොහොමද කරන්න පුළුවන්? වත්කම් පිරිවැටුම් අනුපාතය වැඩි කරන ශුද්ධ ලාභ අනුපාතයෙන්. අපි ටෙස්ට් කරලා බලමු හරිද කියලා. right? හරිද කියලා බලමු. ඔය කියන කතාව හරිද කියලා බලමු. ABC XYZ. right. ROC. දැන් කැල්කුලේට් කරන්න යන්නේ කොහොමද? වත්කම් පිරිවැටුම් අනුපාතය වැඩි කිරීම ශුද්ධ ලාභ අනුපාතය.
ABC වල ශුද්ධ ලාභ අනුපාතය කීයද? ABC වල ශුද්ධ ලාභ අනුපාතය 8යි නේ. ශුද්ධ ලාභ අනුපාතය 8යි. ශුද්ධ ලාභ අනුපාතය 8යි. ශුද්ධ ලාභ අනුපාතය 8යි. වත්කම් පිරිවැටුම් අනුපාතය කීයද? ඒක ඉස්සරහට වත්කම් පිරිවැටුම් අනුපාත දාමුනේ. ශුද්ධ ලාභ අනුපාතය 8යි. වත්කම් පිරිවැටුම් අනුපාතය කීයද? මේ බලන්න. වත්කම් පිරිවැටුම් අනුපාතයේ වාර 3.33යි මෙයාගේ මේ. වාර 3.33යි. අපි ඒක දාමු. 3.33. වැඩි කරන්න බලන්න 3.33 8යි. 3.33 වැඩි කරාට වාට එනවා ලස්සන්ට 26.66ක්. ඔයා කියනවා බොරු කියන්න එපා සර් 26.64යි ආවේ නෑ 6යි මේක එන්න එපා 3යි නේ මේක 3.3 ඔහොම 3යි ඒවා ගොඩයිනේ ඉවරුන්නේ නෑනේ බෙදිලා අන්න එනවා ලස්සන 26.66 නේද මේ බලන්නකෝ හරිනේ දෙයියනේ මේ හරිනේ 26 අනිත් එක්කෙනාගේ ටෙස්ට් කරලා බලමු හරිද කියලා අනිත් එක්කෙනාගේ එයාගේ කීයද වත්කම් පිරිවැටුම අනුපාත වාර 2යි ශුද්ධ ලාභ අනුපාත කීයද ශුද්ධ ලාභ අනුපාතය 12යි නේ ශුද්ධ ලාභ අනුපාතය එයාගේ 12යි කීයද 24යි ලස්සන්ට එනවා ඒක න හරියටම එනවා ලස්සන්ට වෙනවා අර වගේ බෙදුම් දශමස්ථාන කතා නැහැ දෙයියනේ හරිනේ මේ යදෝ ප්‍රාග්ධන මත ප්‍රතිලාභ අනුපාතය කීයද 24යි එහෙනම් මෙන්න තව විදිහකට ගන්න පුළුවන් වුණා ROC දැන් වාට තේරෙනවා මෙන්න වැඩේ අල්ටිමේට් ප්‍රොෆිටබිලිටි එක කොතන මොකද්ද පුතේ යදෝ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය මේක තමයි අපේ ඇචීව්මන්ට් එක ඒක ගන්න පුළුවන් ක්‍රම දෙකකට අපි පොඩි මාජින් එකක් තියාගෙන ශුද්ධ ලාභ අනුපාතය අඩු වුණාට වරු වෙන්න එපා අපිට පුළුවන් නම් වත්කම් පිරිවැටුම් අනුපාතය වැඩි කරගන්න විකුණුම් වැඩි කරගන්න අපිට අන්තිමේට මෙන්න මේ ගෝල් එක ඇචීව් කරන්න පුළුවන් නේ මෙතනනේ අන්තිම ඇචීව්මන්ට් එක නේ ලාභ අනුපාතය අඩුයි ශුද්ධ ලාභ අනුපාතය මාජින් එක පොඩි වුණාට සේල්ස් වැඩි ප්‍රාග්ධනයේ රුපියලකට කරන විකුණුම් ප්‍රමාණය වැඩි නේ මෙතන ඇචීව් කරත හැකිනේ වත්කම් පිරිවැටුම් අනුපාතය වැඩි කිරීම ශුද්ධ ලාභ අනුපාතය ඇත්තටම මොකද්ද මේ හරි ROC කියලා කියන්නේ මොකද්ද දැන් අය පාරක් ලියනවා මම වැඩිපුර ලියනවා වත්කම් පිරිවැටුම් අනුපාතය වැඩි කිරීම ශුද්ධ ලාභ අනුපාතය ඒකිනුත් කොහොමද ROC ආවේ ඇත්තන වත්කම් පිරිවැටුම් අනුපාතය කියන්නේ මොකද්ද පුතා විකුණුම් බෙදීම යද වූ ප්‍රාග්ධනය ශුද්ධ ලාභ අනුපාතය කියන්නේ පොලි හා බදු පෙර ලාභය බෙදීම යද වූ ප්‍රාග්ධනය හරි විකුණුම් ඕකනේ ප්‍රතිශතයේ 100 වැඩි කරන පැත්තකින් තියන්න මේ බලන්නකෝ මේකට මේක කැපුණාම මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ පොලි හා බදු පෙර ලාභය බෙදීම යද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය ප්‍රතිශතයක් විදිහට පෙන්වන්න ඕන හින්දානේ 100 වැඩි කරා. ඉතින් ROC කියන්නේ ඕකනේ. මේ දෙක වැඩි කරාම එන්නේ ඒකයි. නේද? එහෙනම් ලාභදායීත්වය අල්ටිමේට් ප්‍රොෆිටබිලිටි එක කියන්නේ මේක. යදෝ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. ඒක ඇචීව් කරන්න ක්‍රම දෙකක් තිබ්බා. මොකද්ද පුතේ? ක්‍රම දෙක. මොකද්ද ඒ තිබ්බ ක්‍රම දෙක? ක්‍රම දෙකක් තිබ්බා. මොකද්ද ඒ ක්‍රම දෙක? ආයේ ක්‍රම දෙක තමයි එක්ක අපිට පුළුවන් මාජින් එක වැඩි කරගන්න. එහෙම නැත්නම් මාජින් එක අඩුවෙන් තියලා සේල්ස් වැඩි කරගන්නවා. අපේ අන්තිම ටාගට් එක මෙයා තමයි වැඩි කරගන්න ඕනේ. ශුද්ධ ලාභ අනුපාතය 90ක් තිබ්බත් වැඩන්නේ අන්තිමේට යදෝ ප්‍රාග්ධන ප්‍රතිලාභයයි වැදගත් වෙන්නේ. යදෝපු රුපියල් 100කට අවුරුද්දට කීයක් උපෙව්වද? ඒකනේ වැදගත් වෙන්නේ පුතේ. ඔයා ව්‍යාපාරයට යදෝපු රුපියල් 100ට අවුරුද්දට කීයක් ලැබුණාද? සරලවම කියනනම් ඔයා බැංකුවේ දානකොට බලනවා රුපියල් 100ක් බැංකුවේ දැම්මොත් අවුරුද්දට පොලිය කීයද? 107යි නා. ඔයා බලනවා මේ ව්‍යාපාරය ආයෝජනය කරොත් රුපියල් 100ට කීයද? අන්න ROC return on capital employed. දැන් ඔබට තේරෙනවා යදෝ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාතය තමයි සුපිරිම ලාභදායීතා අනුපාතය. නේ? පැහැදිලිද? අන්තිම ඉලක්කය ඒක.
මම ලස්සන කියවනක් දැක්කා. සමහර ව්‍යාපාරවල ගහලා තියෙනවා. මම දැක්ක දවසක් CIB එකේ ගහලා තියෙනවා වැඩි පිරිවැටුම අඩු ලාභය කියලා. වැඩි පිරිවැටුම අඩු ලාභය. අන්තිමේට යාගේ ටාගට් එක return on capital employed. පොඩි මාජින් එකක් තියාගන්නවා. හැබැයි වැඩි පිරිවැටුමක් කරනවා. බලන්නකො මැනේජ්මන්ට් එකේ ෆිලොසොෆි එක ලාභදායීත්වයට මිනිහට පේන්නේ නැති වෙන්න දාපු විදිය. මිනිස්සයාට සතුටු හිතෙනවා. අඩු ලාභය වැඩි පිරිවැටුම. නේ ලස්සනයිනේ. නේද? බලන්නකො. ෆයිනෑන්ෂියල් ඔබ්ජෙක්ටිව් එක ස්ට්‍රැටජික් ෆයිනෑන්ෂියල් ඔබ්ජෙක්ටිව් එකක්. උපායශීලී මූල්‍ය අරමුණ ලස්සනට ෆිගර් අවුට් කළා එයාලගේ ස්ලෝගන් එකක් විදිහට. වැඩි පිරිවැටුම අඩු ලාභය. ප්‍රශ්නයක් නෑ. අපි බලන්නේ return on capital employed. පාරිභෝගිකයට වැඩක් නෑනේ return on capital employed කියන එක. පාරිභෝගිකයට වැඩගත් වෙන්නේ මාජින් එක. එයා වොරි වෙන්නේ එයාට විකුණන භාණ්ඩේ මිලට. හරි. මිල අඩු කළා. අපි මහන්සි වෙලා සේල්ස් වැඩි කරා. අන්තිමේට අපේ අරමුණ තමයි පුතේ return on capital employed. අපි වොරි වෙන්නේ නැහැ ශුද්ධ ලාභ අනුපාතය ගැන වැඩි. අපිට මේක වැඩි කරගන්න පුළුවන් වුණොත් කස්ටමර්ව අඩුවෙන්ම තලලා මේක වැඩි කරගන්න පුළුවන් වුණොත් අපිට මේ ඔබ්ජෙක්ටිව් ඇචීව් කරන්න පුළුවන්. ඔක තමයි අරමුණ. පැහැදිලි නේද? රයිට්. හරි. දෙවෙනි පොයින්ට් එකකින් කිව්වේ සමාගම් දෙකේ ලාභදායීත්වය පිළිබඳ අදහස් දක්වන්න කියලා. ඒක ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඉහත ගණනය කිරීම අනුව ශුද්ධ ලාභ අනුපාතය සහ දල ලාභ අනුපාතය ඉහත ගණනය කිරීම අනුව ශුද්ධ ලාභ අනුපාතය දල ලාභ අනුපාතය ABC සමාගමට සාපේක්ෂව XYZ සමාගමේ ඉහළ අගයක් ගනි. මේට ප්‍රධාන හේතුව ABC සමාගමට වඩා වැඩි ලාභ ආන්තිකයක් සහිතව XYZ සමාගම විකුණුම් සිදු කරනු ලැබීමයි. XYZ සමාගම විකුණුම් සිදු කරනු ලැබීමයි. කෙසේ වෙතත් වත්කම් පිරිවැටුම් අනුපාතය XYZ සමාගමට සාපේක්ෂව ABC සමාගමේ ඉහළ අගයක් ගනි. වරහන් ඇතුළේ දාන්න පුළුවන් ඕනනම් වාර 3.33. එහි ප්‍රතිඵලයක් ලෙස XYZ සමාගමට සාපේක්ෂව
XYZ සමාගම සාපේක්ෂව ABC සමාගමේ යෙද වූ ප්‍රාක්තනයේ මත ප්‍රතිලාභ අනුපාතය ABC සමාගමේ යෙද වූ ප්‍රාක්තන මත ප්‍රතිලාභ අනුපාතය යෙද වූ ප්‍රාක්තන මත ප්‍රතිලාභ අනුපාතය 26.67ක් ලෙස 26.66ක් ලෙස 26.66ක් ලෙස වැඩි අගයක් වාර්තා කිරීමට සමත් වී ඇත. වැඩි අගයක් වාර්තා කිරීමට සමත් වී ඇත. ලාභදායීත්ව අනුපාතවලදී වඩා වැදගත් වන්නේ යෙද වූ ප්‍රාග්ධනයට උපයා ඇති ප්‍රතිලාභ අනුපාතයයි. යෙද වූ ප්‍රාග්ධනයට උපයා ඇති ප්‍රතිලාභ අනුපාතයයි. ඒ අනුව XYZ සමාගමට සාපේක්ෂව ABC සමාගමේ ලාභදායීත්වය ඉහළ මට්ටමක පවතී. අවසාන කරමු මෙහෙම. XYZ සමාගමේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය XYZ සමාගමේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 22.5 වන අතර එය ABC සමාගමේ 32ක් වේ. ABC සමාගමේ 32ක් වේ. ABC සමාගමේ 32ක් වේ. ඒ අනුව හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සැලකීමේදීද XYZ සමාගමට වඩා XYZ සමාගමට වඩා ABC සමාගම ඉදිරියෙන් සිටි. හැබැයි අපි අන්තිමේට මතක තියාගන්න. අපි අවසන් කරන්න ඕන ලස්සනට. මේක 26ක් වුණාට වැඩක් නැහැ. මේකේ ප්‍රාග්ධන පිරිවැය කීයද දන්නේ නැහැ අපි. නේද? අපි එහෙනම් ඒකටත් පොඩි නෝට් එකක් දාන්න. ප්‍රාග්ධන පිරිවැය හැබැයි මීට වඩා අඩු වෙන්න ඕනේ. ප්‍රාග්ධන පිරිවැය අඩු වෙන්න ඕනේ මෙන්න මෙයාට වඩා. ඊට වඩා වැඩි වුණොත් වැඩක් නැහැ. නේද? හරි. අපි අවසානයේ මෙහෙම සටහන් කරන්න ඕනේ. ලියන්න. සමාගමේ ලාභදායීත්වය පිළිබඳ අවසාන නිගමනයකට එළඹීමේදී යෙද වූ ප්‍රාග්ධනයට සාපේක්ෂව යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතයට සාපේක්ෂව ප්‍රාග්ධන පිරිවැය පහළ මට්ටමක පවතින්නේද යන්න සැලකිලිමත් විය යුතුය. දැන්
අවුරුද්දට 140 පොලියට ණය අරගෙන කරොත් මේ වැඩේ කරන්න බෑනේ. එහෙම කරා නම් මේක නෙගටිව් වෙනවා. රයිට්? මේක එහෙම එකක් නැහැ. රයිට්? ඒ නිසා අපි ලාභදායීත්වය පිළිබඳ අවසාන නිගමනයකට එළඹෙද්දී ROC දිහා බලලා සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි පුතා මොකක්ද? යෙද වූ ප්‍රාග්ධන මත ප්‍රතිලාභ අනුපාතයේ සංසන්දනය කළ බලන්න අවශ්‍යයි මොකක් සමගද? අපි ඒක බලන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන පිරිවැයත් එක්ක. පැහැදිලි නේද? රයිට්. ඊළඟට අපි ටියුට් එකේ කතා කරමු කාර්යක්ෂමතා අනුපාත. රයිට්. ලියාගන්න මාතෘකාව කාර්යක්ෂමතා අනුපාත. efficiency ratios. කාර්යක්ෂමතා අනුපාත. කාර්යක්ෂමතා අනුපාත. දැන් අපිට අවසානයේදී වැදගත් වෙන පුතේ ව්‍යාපාරේ කාර්යක්ෂමතාවය වැදගත් වෙනවා නේ. ව්‍යාපාරේ කාර්යක්ෂමතාවයේ මෙහියුම් කාර්යක්ෂමතාවයේ මෙහියුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි යැගීමක් කරන්න ඕනේ. දැන් ව්‍යාපාරයක් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී ව්‍යාපාරයක කාර්ය සාධනය යැගීමේදී අපි බලන්න ඕනේ පැතිකඩ ගණනාවක් තියෙනවා. ලාභදායීත්වය, ද්‍රවශීලතාවය, දිගුකාලීන නුබුන්වත්භාවය, ඒ වගේම කාර්යක්ෂමතාවය. ඒතර කාර්යක්ෂමතාව බලද්දී ව්‍යාපාරික මෙහියුම් ක්‍රියාකාරීත්වයේ පිළිබඳ යැගීමක් කරද්දී අපිට විවිධ අනුපාත යොදා ගන්න පුළුවන්. අනුපාත ගණනාවක් තියෙනවා. ඇත්තටම වත්කම් පිරිවැටුම් අනුපාතය කියලා ඉස්සෙල්ලා කතා කරපු එක එක්තරා ආකාරයකට කාර්යක්ෂමතා අනුපාතයක්. මම ඒක ලාභදායීත්ව අනුපාත වලට සම්බන්ධ කරන්න හේතුව ආට පැහැදිලි වුණා. ඇයි? මට ඒක පෙන්වන්න උනා ශුද්ධ ලාභ අනුපාතය සහ කාර්යක්ෂමතාව අතර තියෙන සම්බන්ධය. නේද? රයිට්. එතකොට වත්කම් පිරිවැටුම් අනුපාතය අපිට එක්තරා ආකාරයක කාර්යක්ෂමතා අනුපාතයක් විදිහට ගන්න පුළුවන්. රයිට්. හොඳයි. දැන් එතකොට අපි මේ කාර්යක්ෂමතා අනුපාත කතා කරද්දී අපිට වැදගත්ම අනුපාත කිහිපයක් තියෙනවා. ඔබගේ ටියුට් එකේ තියෙනවා මේ අනුපාත ටික කාර්යක්ෂමතා අනුපාත කියලා වැදගත් අනුපාත කිහිපයක් තියෙනවා. ණයගැති පිරිවැටුම් අනුපාතය, තොග පිරිවැටුම් අනුපාතය, ණයහිමි පිරිවැටුම් අනුපාතය, ප්‍රාග්ධන පිරිවැටුම් අනුපාතය, වත්කම් පිරිවැටුම් අනුපාතය, නිෂ්පාදන ව්‍යාපාරයකදී නම් අමුද්‍රව්‍ය තොග පිරිවැටුම් අනුපාතය සහ නොනිමි තොග පිරිවැටුම් අනුපාතය. ඒ වගේ යනාදී වශයෙන් අපි ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරනවා. රයිට්. හරි. අපි ඉස්සෙල්ලම ලියාගමු කාර්යක්ෂමතා අනුපාත ගැන පොඩි වගන්තියක් ලියාගමු. ව්‍යාපාරයක මෙහියුම් කාර්ය සාධනය පිළිබඳව ව්‍යාපාරයක මෙහියුම් කාර්ය සාධනය පිළිබඳව තක්සේරු කිරීම සඳහා විවිධ අනුපාත භාවිතා කළ හැකිය. විවිධ අනුපාත භාවිතා කළ හැකිය. මෙහිදී පහත අනුපාත වැදගත් වේ. පහත අනුපාත වැදගත් වේ කියලා ලියමු. හෙන ලිස්ට් එකක් ලියන්න වෙනවා. 1 ණයගැති පිරිවැටුම් අනුපාතය. 2 ණයගැති නේවාසික කාලය. ණයගැති නේවාසික කාලය. 3 තොග පිරිවැටුම් අනුපාතය. 4 තොග නේවාසික කාලය. 5 ණයහිමි පිරිවැටුම් අනුපාතය. 6 ණයහිමි නේවාසික කාලය. රයිට්. ඔය අනුපාත 6 අපි ඉතා වැදගත් අනුපාත විදිහට සලකනවා සාමාන්‍ය ව්‍යාපාරික
කාර්යක්ෂමතාවය ඇගීමේදී. රයිට්. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම ලියාගමු ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය. ගණනය කිරීම මෙච්චර පහසුයි. අපහසු දෙයක් නෙමෙයි. ඒවා පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත දේවල් සමහර දේවල්. එහෙනම් ගණනය කිරීම කියන්නේ මහ විශාල දෙයක් නෙමෙයි. නමුත් මේ තුල කොහොමද අපිට විශ්ලේෂණයක් නේ? මේ අධීරයේදී අපි විශ්ලේෂණය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ නේ. මේ ලෙවල් එකේදී ඔයාට මේ විභාගෙදී මේක අවශ්‍ය වෙනවා. මොකද මූල්‍ය කාර්ය සාධන විශ්ලේෂණය තියෙන්නේ. අනුපාත ගණනය කිරීම නෙවෙයි. අනුපාත ගණනය කරනවා කියන්නේ බොහොම පොඩි දෙයක්. ඒක ඒ ලෙවල් ළමයින්ට පුළුවන්. නේ? අපිට මේ ඇනලිසිස් පාර්ට් එක තමයි වැදගත් වෙන්නේ. රයිට්. ණයගැති පිරිවැටුම් අනුපාතය. මොකද්ද මේකෙන් කියන්නේ? ණයගැති පිරිවැටුම් අනුපාතය කියන්නේ ටියුට් එකේ තියෙනවා විස්තර කරලා. ණයගැති පිරිවැටුම් අනුපාතය කියන්නේ අපේ සාමාන්‍ය ණයගැතියෝ අවුරුද්දට කී පාරක් මුදල් බවට පත් වෙනවද? රයිට්. ඒක ගන්න මෙහෙමයි පුතා. ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයට විකුණුම්. දැන් ගණන් වල ණයට විකුණුම් දීලා නැත්නම් මුළු විකුණුම් ණයට විකුණුම් විදිහට සලකනවා. ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. සාමාන්‍ය ණයගැතියෝ කියන්නේ වර්ෂ ආරම්භයේ ඉන්න ණයගැතියෝයි අවසානයේ ණයගැතියෝ එකතු කරලා දෙකෙන් බෙදලා ගන්නවා. රයිට්? එතකොට දැන් ණයගැතියෝ 100යි. විකුණුම් 600යි. සාමාන්‍ය ණයගැතියෝ 100යි විකුණුම් 600 කියන්නේ ණයගැතියෝ 6 පාරක් මුදල් බවට පත් වෙලා. අපි උදාහරණයක් හදමුකෝ. උදාහරණ අංක 2 මේ ටියුට් එකේ තියෙන. ටියුට් එකේ හැටියට ණයට විකුණුම් පුතේ ලක්ෂ 6යි. ණයගැතියෝ කීයද? ආරම්භක ණයගැතියෝ 70000යි. අවසාන ණයගැතියෝ 30000යි. දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා සාමාන්‍ය ණයගැතියෝ ගන්න. ඒතකොට සාමාන්‍ය ණයගැතියෝ වෙන 50යි කියලා. එතකොට වාර 12යි. බලන්න එහෙම දෙන්නේ කියලා. නේද? වාර 12ක්ද කියලා එන්නේ බලන්න. ලක්ෂ 6 බෙදන්න 50000න් ඇත්තට 12යි. වාර 12යි. ණයගැති පිරිවැටුම් අනුපාතය වාර 12යි. ඒ කියන්නේ සාමාන්‍ය ණයගැතියෝ අවුරුද්දට 12 පාරක් මුදල් බවට පත් වෙලා. නේ? සාමාන්‍ය ණයගැතියෝ වාර 12ක් මුදල් බවට පත් වෙලා. හා. ඒත් එක්කම අපි තව අනුපාතයක් ගණනය කරනවා පුතා. ඒකට කියනවා ණයගැති නේවාසික කාලය. ණයගැති නේවාසික කාලය. ඒක කොහොමද ගණනය කරන්නේ? ඒක ගණනය කරන පට්ට ලේසි ක්‍රමයක් තියෙනවා. 365 බෙදනවා ණයගැති පිරිවැටුම් අනුපාතයෙන්. දැන් අපි දිනනේ 365. මෙතන ණයගැති නේවාසික කාලේ දින වලින් ගණනය කරනවා නම් 365න් බෙදන්න. අවුරුද්දට සාමාන්‍ය දින 365ක් කියලා ගන්න. ණයගැති පිරිවැටුම් අනුපාතය මේකේ 12යි. එතකොට එනවා 365 12න් බෙදන්න. 30.04යි. ආසන්න වශයෙන් දින 30යි. හරිනේ පුතේදී. අවුරුද්දට ණයගැතියෝ 12 පාරක් මුදල් බවට පත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට එක පාරක්නේ. නේ? මාසෙකට එක පාරක්. ඒ කියන්නේ ණයගැති නේවාසික කාලය කියන්නේ කොහොම මොකද්ද? මෙන්න බඩු ණයට වික්කා. දින 30කට පස්සේ තමයි එයාලා මුදල් බවට පත් වෙන්නේ සාමාන්‍ය. දින 30.4ක් ආවේ. මෙන්න බඩු ණයට විකුණපු දවස. නේ? එදාට එයා ණයගැතිය බවට පත් වුණා බඩු ණයට වික්කහම එයා මුදල් බවට පත් වෙනවා. නේ? නොස්තුහා කාසි මුදල් බවට පරිවර්තන වෙනවා දින 30කට පස්සේ. මෙන්න මේකට අපි කියන මොකක් කියලාද? ණයගැති නේවාසික කාලය කියලා. ඒතර ණයගැති නේවාසික කාලය කියන්නේ ණයට විකුණපු දවසේ ඉඳලා ණයගැතින් මුදල් එකතු කරගන්න ගියපු කාලය. එතකොට මේ සාමාන්‍ය දින 30යි. මොකද්ද මේකේ තියෙන විශ්ලේෂණය? මේක ඔඩිට් වලටත් ඔයාලට ඕන වෙනවනේ. නේ? අපි බලනවා. ණයගැති කාලය, නේවාසික කාලය දින 30යි. ඒ කියන්නේ අපි සාමාන්‍ය ණයගැතියන් දීලා තියෙන දින 30ක්. මේකේ දින 30ක් ඉන්නේ. අපි බලනවා ණයගැතියන්ගේ පොලිසිය මොකක්ද කියලා. අපි බලනවා අපේ ක්‍රෙඩිට් පොලිසි එක මොකක්ද කියලා. අපේ ක්‍රෙඩිට් පොලිසි එක තියෙන දින 15යි නම් මේක දින 30ක් වෙච්ච එක ප්‍රශ්නයක් අපිට. ණයගැති නේවාසික කාලේ දින 30ක් වුණොත් අපිට ඒක ප්‍රශ්නයක්. හේතුව අපේ ක්‍රෙඩිට් පොලිසි එක හැටියට භාණ්ඩ විකුණලා දවස් 15කින් එකතු කරගන්න ඕනේ සල්ලි. එහෙනම් මේක එන්න බෑ දින 15ක් දින 30ක් කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා.
බැරි වෙලාවත් අපි ණයගැතියන්ට දීලා තියෙන කාලය දින 45යි. එහෙනම් ඒක 30ක් ආව නම් එතන අදහස් වෙන්නේ අපි ඊට කලින් සල්ලි එකතු කරගෙන තියෙනවා. නේද? එතකොට අපි හැම වෙලාවම ආයතනයේ ණයගැතියන්ට දීලා තියෙන ණයගැති කාල සීමාවත් එක්ක අපිට මේ එන ණයගැති නේවාසික කාලේ සංසන්දනය කරලා බලද හැකි. සංසන්දනය කරලා බලලා අපිට කියන්න පුළුවන් අපි ඒ ක්‍රෙඩිට් පොලිසි එක අනුව කලෙක්ෂන් කරලා තියෙනවද හරියට. ණයගැතියන් මුදල් එකතු කරලා තියෙනවද. ඉතින් මේක වර්ෂ ගණනාවක් පුරාවට අධ්‍යයනය කරොත් ගිය අවුරුද්දේ කීයද මේ අවුරුද්දේ කීයද එතනින් බලන්න පුළුවන් අපිට ණයගැතියන්ගේ මුදල් එකතු කර ගැනීමේ කාල සීමාව ණයගැති නේවාසික කාලය ටිකෙන් ටික වැඩි වෙලා තියෙන අඩු වෙලා තියෙන ටිකෙන් ටික මේ දින ගාන වැඩි වෙනවා කියන්නේ ණයගැතියන්ගේ සල්ලි එකතු කරගන්න කාලය වැඩි වෙනවා කියන එක අන්න අපිට පේනවා එහෙනම් බොල් ණය ඇති වෙන්න අවදානම් වැඩි වෙනවා නේද එතකොට ආයතනයේ කාරක ප්‍රාග්ධන ගැටලු වලට මුහුණ දෙනවා මේ ණයගැතියන් ඉක්මනට සල්ලි එන්නේ නැති වෙනකොට. ඉතින් මේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. එතකොට මේ ප්‍රශ්න දිහා අපිට බලන්න අවස්ථාවක් එළඹෙනවා මේ වගේ අනුපාත ගණනය කිරීම තුළින්. right. එතකොට මේ එක ක්‍රමයක් ණයගැති නේවාසික කාලය ගණනය කරන. එහෙම නැත්නම් පුතේ මෙහෙමත් ගණනය කරන්න පුළුවන් ණයගැති නේවාසික කාලය දෙවෙනි අනුපාතයේ ණයගැති නේවාසික කාලය කොහොමද ගණනය කරන්නේ? සාමාන්‍ය ණයගැතියෝ බෙදනවා ණයට විකුණුම් වලින් වැඩි කරන 365. මේ ගාන ගත්තොත් ණයට විකුණුම් ලක්ෂ 6යි. සාමාන්‍ය ණයගැතියෝ ආරම්භක ණයගැතියෝ 70000යි අවසාන ණයගැතියෝ 30000යි. එකතු කරා බෙදුව දෙකකින්. බලන්න දින කීයක් දෙන්නේ කියලා. 30.4යි. ආසන්න වශයෙන් දින 30යි. නේ? right? ණයගැති නේවාසික කාල දිනවලින්. right. එහෙනම් පැහැදිලි ණයගැති නේවාසික කාලය කියන්නේ මොකක්ද සහ ඒක ගණනය කරන්න තියෙන හැකියාව. right. පොඩි විශ්ලේෂණයක් අපි දාගමු ඒකේ. පොඩි විශ්ලේෂණයක් දාගමු. විශ්ලේෂණය. දැන් ණයගැති පිරිවැටුම් අනුපාතය නම් වැඩි වෙන එක හොඳයි නේ. ණයගැති පිරිවැටුම් වාර ගණන 12 එක 15ක් වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඉක්මනට වැඩි වාර ගණනක් අවුරුද්දේ මුදල් පවත් වෙනවා. ණයගැති නේවාසික කාලය නම් අඩු වෙන්න ඕනේ. හරිනේ ඉතින්. ණයගැති පිරිවැටුම් අනුපාතය වැඩි වෙනකොට පුතා ණයගැති නේවාසික කාලය අඩු වෙනවා. මෙතන 12 නැතු 10 දැම්මොත් දින 30ට වඩා වැඩි වෙනවා. දින 36ක් වෙනවා. මේක 20 දැම්මම දින 18ක් වෙනවා. නේ? එහෙනම් තොග පිරිවැට ණයගැති පිරිවැටුම් අනුපාතයේ වැඩි වෙන්න ණයගැති නේවාසික කාලය අඩු වෙනවා. එහෙනම් ණයගැති පිරිවැටුම් අනුපාතයේ වාර ගණන වැඩි වෙනවට අපි කැමති. ණයගැති නේවාසික කාලය අඩු වෙනවට කැමති. නේද? right. ලියන්න විශ්ලේෂණය. මෙහිදී පෙර වර්ෂවලට සාපේක්ෂව ණයගැති පිරිවැටුම් අනුපාතය ඉහළ යාම මෙහියුම් කාර්යක්ෂමතාවේ ඇලිරක් ගහලා ණයගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවේ වැඩි දියුණු වීමක් පෙන්눔 කරයි. එමෙන්ම පෙර වර්ෂවල සාපේක්ෂව ඇලිරක් ගහලා එහෙම නැත්නම් අපි සමාන ව්‍යාපාර සංසන්දනය කරනවා ඒවට සාපේක්ෂව පෙරවල් සාපේක්ෂව ඇලිරක් ගහලා සමාන ව්‍යාපාර වලට සාපේක්ෂව ණයගැති නේවාසික කාලයේ අඩුවීමක්
මෙහෙයුම් කාර්යක්ෂමතාවේ වැඩි දියුණු වීමක් පෙන්눔 කෙරේ. නායකත්ව නිවාසික කාලේ අඩු වෙනවා නම් ටික ටික. එහෙම නැත්නම් සමාන ව්‍යාපාරයක් එක්ක බලද්දී ඊට වඩා අපේ අඩුයි නම් අපිට කියන්න පුළුවන් අපේ ණයගැති නේවාසික කාලයේ අඩුවීම තුළින් අපේ මෙහියුම් කාර්යක්ෂමතාවයේ එහෙම නැත්නම් ණයගැතියෙන් මුදල් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවයේ වැඩි දියුණු වීමක් වෙලා තියෙනවා කියලා. right. ඊට පස්සේ තවත් වැදගත් අනුපාතයක් පුතේ එකක් ලියාගමු. මොකද්ද? තොග පිරිවැටුම් අනුපාතය. දැන් මේක බලනවා. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම්. දැන් අපි මේ try කරන්නේ මොකක් කරන්නද? අපි try කරන්නේ මොකක් කරන්නද? ඇත්තටම අපි try කරන්නේ මොකක් කරන්නද පුතේ? දැන් මේක මේ idea එකත් එක්ක මේක ඉගෙන ගත්තා මාර ලස්සනයි. අපි බලන්නේ මේ ඉස්තර විකුණුම් වලට පුතේ පිරිවැටුම කියලා කිව්වේ වැඩිපුරම. මූල්‍ය ප්‍රකාශන වලත් තිබ්බේ එහෙම පරණම කාලේ turnover කියන වචෙන් තමයි පාවිච්චි කරේ. පස්සේ මේ account standards වලින් අපි දැන් revenue කියලා use කරනවානේ. ඉස්තර turnover මේ වචනේ හරි ලස්සනයි. turnover මේ අපි ගාව තියෙන inventory එක පුළුවන් තරම් turnover කරන්න. ඒක තමයි ලාභදායීත්වයට බලපාන ප්‍රධාන සාධකයක්. නේ පුළුවන් තරම් මේ inventory එක පුළුවන් තරම් වාර ගණනක් කරකන්න බලන්න. පුළුවන් තරම් වාර ගණනක් කරකන්න බලන්න. දැන් මේ ආයතනයක ROCE නේ අන්තිම ultimately මෙයා තමයි මගේ financial strong indicator එක company එකක strongest financial indicator එක මේ return on capital employed. එතකොට මෙයාව achieve කරන්න අපිට පුළුවන් තියෙනවා දතිරෝධ ගණනක් කරකන්න. එක දතිරෝධයක් ඉගෙන ගත්තා අපි දැන්. මොකක්ද එක දතිරෝධය? එක දතිරෝධයක් තමයි අර ශුද්ධ ලාභ අනුපාතය. තව දතිරෝධයක් තමයි මොකද්ද පුතේ? තව දතිරෝධයක් තමයි වත්කම් පිරිවැටුම් අනුපාතය. මේවා කරකන වේගය වැඩි වෙනකොට එකක් අඩු වුණාට කමන්නේ අනික ඊට වඩා වේගින් කරගෙන යනවා. අරක අඩු වුණාට වඩා වේගින් මේක කරගෙනනවා නම් අන්න අන්තිමේට අර දඩම රෝදේ තමයි ROCE. අන්න ඒක කරගෙනවා එතකොට. නේ මේක නිකන් චේන් එකක් වගේ. නේද? චේන් එකක් වගේ. right? ඒ නිසා මේක හරි අපූර්ව කතාවක්. අනුපාත විශ්ලේෂණය හරියටම ඉගෙන ගත්තොත් ඒක මාර සුපිරි ඇත්තටම. right? අනුපාත විශ්ලේෂණය කියන එක හරියටම ඉගෙන ගත්තාම තමයි ඔයාලට හොඳ විශ්ලේෂණයක් කරන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන දිහා බලලා. අපි අන්තිමේට ඇත්තම කම්පනීස් දෙකක විතර ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලිසිස් එකක් කරමු ඇක්චුවල් ෆිගර්ස් අරන්. right? එතකොට ඔයාට දන්නවා මම දැන් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේ සුපිරි ජගතෙක් කියලා ඔයාට කියන්න පුළුවන් අන්තිමේට. right? එතකොට තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ අපේ සාමාන්‍ය තොගය කොච්චර පාරක් අවුරුද්දට විකුණනද? අපි ඒක මෙහෙම ගණනය කරනවා පුතේ. විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගෙන්. සාමාන්‍ය තොගය කියන්නේ ආරම්භක තොගය දන අවසාන තොගය බෙදීම දෙක. right? විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගෙන්. දැන් අපි උදාහරණයකට ගියොත් උදාහරණයකට ගියොත් අපි උදාහරණයක් දාගමු. අපි දාගමු විකුණුම් පිරිවැය. ලක්ෂ 8යි. ආරම්භක තොගය 60000යි. අවසාන තොගය ලක්ෂයයි. අවසාන තොගේ ලක්ෂයයි. දැන් අපිට ගණනය කරන්න කියන තොග පිරිවැටුම් අනුපාතය. කොහොමද ගණනය කරන්නේ? තොග පිරිවැටුම් අනුපාතය ගණනය කරන්නේ කොහොමද? විකුණුම් පිරිවැය ලක්ෂ 8යි, ආරම්භක තොගේ 60000යි, අවසාන තොගේ ලක්ෂයයි. හරි. විකුණුම් පිරිවැය අපි ගණනය කරනවා විකුණුම් පිරිවැය.
ඔයා වෙනම ගණනය කරගන්න. විකුණුම් පිරිවැය ලක්ෂ 8යි. සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය කියන පුතේ ආරම්භක තොගය ධන 60000 ධන අවසාන තොගය 80 ලක්ෂයයි. එකතු කරා දෙකෙන් බෙදුවා. ලක්ෂ 8 බෙදීම 80000 වාර 10යි. ආයතනයේ තියෙන තොගය. ඒ කියන්නේ කොයි වෙලාවක හරි ගත්තාම ආයතනයේ තියෙන සාමාන්‍ය තොගය කියනවා. ඒ සාමාන්‍ය තොගය අවුරුද්දට කීපාරක් මුදල් බවට පත් වෙලාද? වාර 10ක් මුදල් බවට පත් වෙලා. මේක තව ටිකක් අර්ථාන්විතව කියද හැකි. තොග පිරිවෙටුම අනුපාතය ඊළඟට ගණනය කරනවා අපි අර ඉස්සෙල්ලා වගේම තොග නේවාසික කාලය. ඒ කියන්නේ දැන් තොගයක් ගත්තාම ඒක සම්පූර්ණයෙන්ම මුදල් බවට පත් වෙන්න. සාමාන්‍ය තොගේ මුදල් බවට පත් වෙන්න දවස් කීයක් යනවද? මුදල් නෙවෙයි අත්තන විකුණුම් බවට පත් වෙන්න කොච්චර දවසක් යනවද? සාමාන්‍ය තොගය විකුණුම් බවට පත් වෙන්න කොච්චර දවසක් යනවද? ඒක ගණනය කරන්න පුළුවන් හරිම ලේසි ක්‍රමය තමයි දින වලින් ගණනය කරනවා නම් පුතේ දින 365 බෙදනවා තොග පිරිවැටුම් අනුපාතයෙන්. දැන් මේ ගාන හැටියට නම් තොග පිරිවැටුම් අනුපාතයේ ආවේ වාර 10ක්. එහෙමනම් දින 36.5යි. හරිනේ පුතා. දින 36.5යි නැත්නම් දින 37යි. හරි. අවුරුද්දට 10 පාරක් තොගේ බවට පත් වෙනවා. දින 365ක ඇතුළේ 10 වාරක් කියන්නේ හැම දින 36කටම වරක් තොගය සම්පූර්ණයෙන්ම විකුණුම් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය බඩු ගත්තාම විකුණනකම් දවස් 36ක් මේක ඇතුලේ තියෙනවා. අන්න ඒකට අපි කියන මොකක් කියලාද පුතේ? ඒකට මොකක්ද කියන්නේ? ඒකට අපි කියනවා තොග නේවාසික කාලය කියලා. ඒක ගණනය කරන්න පුළුවන් එක ක්‍රමයක් කොහොම? එහෙම නැත්නම් මෙහෙමත් ගණනය කරන්න පුළුවන්. තොග නේවාසික කාලය සමානයි. මේව ලියා ගන්න පොතේ. තොග නේවාසික කාලය සමානයි. ටියුට් එකේ තිබ්බට ලියා ගන්න. හැම එකම ටියුට් එකේ නැහෙනේ. තොග නේවාසික කාලය සමානයි. සාමාන්‍ය තොගය බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 365. මේ ගානේ සාමාන්‍ය තොගය විකුණුම් පිරිවැය ලක්ෂ 8යි. සාමාන්‍ය තොගය කියන ආරම්භක තොගය ධන අවසාන තොගය. බෙදුවා දෙකෙන්. වැඩි කරා 365යි. වාට එනවා දින 36.5ක් නැත්නම් දින 37ක් ආසන්න වශයෙන්. නේද? එතකොට අපි ගත්ත බඩු තොගයක් ගත්තාම මේක විකුණුම් බවට පත් වෙන්න. විකුණුම් බවට පත් වෙන්න යනවා කොච්චරක්ද? විකුණුම් බවට පත් වෙන්න යනවා දින 36ක්. 0.5. ඒක මුදල් බවට පත් වෙන්න ගියා දින ගාන අපි ගත්තේ නැහැ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ගාන නම් දින 30ක් ගියේනේ. දින 30ක්. ඔව් දින 30ක් ගියේ. දින 30ක්. නේද? රයිට්. ඒකට අපි කියනවා තොග නේවාසික කාලය කියලා. දැන් ඔන්න පැහැදිලි තොග නේවාසික කාලය කතා කරා, ණයගැති නේවාසික කාලය කතා කළා. ඊට පස්සේ අපිට එනවා ණය හිමියෝ. අන්න ඒකත් ඉතා වැදගත් එකක්. අපි ඉස්සෙල්ලම කතා කරනවා ණය හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමි පිරිවැටුම් අනුපාතය. creditors turnover ratio. ණය හිමි පිරිවැටුම් අනුපාතය. මේ ආයතනයේ සාමාන්‍ය ණය හිමියෝ කොච්චර පාරයක් මුදල් බවට පත් වුණාද? ඒ ගණනය කරන්නේ කොහොමද? ණය හිමි පිරිවැටුම් අනුපාතය. කොහොමද ණය හිමි පිරිවැටුම් අනුපාතය ගණනය කරන්නේ? ණය හිමි පිරිවැටුම් අනුපාතය ගණනය කරන්නේ කොහොමද? ණයට ගැනුම් බෙදනවා. ණයට ගැනුම් නැත්තම් මුළු ගැනුම් ගන්නවා. සාමාන්‍ය ණය හිමියන්ගේ වාර ගණනක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. ණයට ගැනුම් බෙදනවා සාමාන්‍ය ණය හිමියන්ගේ. රයිට්. ණයට ගැනුම් බෙදනවා සාමාන්‍ය ණය හිමියන්ගේ. රයිට්. පොතේ තියෙන උදාහරණෙට ගියොත් ණය හිමි පිරිවැටුම්
අපි පොතේ තියෙන උදාහරණයක් යන්කෝ ඒකේ ඔක්කොම ටික තියෙනවනේ. ඔක්කොම ටික තියෙන හින්දා අපි ඒක අන්තිමේටම කරමු. නාහිම් පිරියඩුම අනුපාතේ මම ගාණක් දෙන්නම්. ණයට ගැනුම් රුපියල් ලක්ෂ 5යි. ආරම්භක නාහිමියෝ 40000යි. අවසාන නාහිමියෝ 80000යි. 80000. හරි. එහෙමනම් කොහොමද අපි හොයන්නේ? නාහිම් පිරියඩුම අනුපාතය කියන්නේ සාමාන්‍ය අපේ මුළු ණයට ගැනුම් ලක්ෂ 5යි. සාමාන්‍ය නාහිමියෝ කියන්නේ ආරම්භක නාහිමියෝ ධන අවසාන නාහිමියෝ බෙදීම 2. ඒතර නාහිම් පිරියඩුම අනුපාතය නෝ පුතේ කීයක්ද? 50000 බෙදන්න සාමාන්‍ය නාහිමියන්ගේ වාර 8.33. වාර 8.33. වාර 8.33 එහෙම දිගටම එනවා. ඒකට අපි කියන නාහිම් පිරියඩුම අනුපාතය. ඒ කියන්නේ ආයතනයේ සාමාන්‍ය නාහිමිය අවුරුද්දට 8.33 වාරයක් මුදල් බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට ඔයට වඩා අර්ථාන්විතයි මේක. මොකද්ද? නාහිමි නේවාසික කාලය. ඒක තමයි ලස්සන මේක. මොකද ඒකෙන් අපිට හරි තේරුමක් එනවා. හොඳ ලස්සන තේරුමක් එනවා. මොකක්ද එන ලස්සන තේරුම? අපිට එනවා තේරුමක්. මොකක්ද එන තේරුම? අපිට එනවා තේරුමක් නාහිමියන්ට ගෙවන්න කොච්චර කාලයක් සාමාන්‍යයෙන් යනවද කියලා. ඒක හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි 365 බෙදනවා නාහිම් පිරියඩුම අනුපාතය. 365 මේකේ නාහිම් පිරියඩුම අනුපාතය 8.33. 8.33 ගොඩක් එනවා. අපි දල වශයෙන් බෙදලා බලමු. 365 බෙදීම 8.33. දින 44යි. ආසන්න වශයෙන් දින 44යි. ඒ කියන්නේ අපි බඩු ණයට ගත්තට පස්සේ පුතේ බඩු ණයට ගත්තට පස්සේ ඒ බඩු ගත්ත ඒවට සල්ලි ගෙවන්නේ අපි මුදල් ගෙවන්නේ දින 44කට පස්සේ. ඕක තමයි අදහස් වෙන්නේ. නේද? ඕක තමයි අදහස් වෙන්නේ. එතකොට මේකෙන් කොහොමද විශ්ලේෂණයක් කරන්නේ? අපි තොග සම්බන්ධයෙන් කතා කරේ නෑ අතර විශ්ලේෂණයක් විශේෂයෙන්. මොකද්ද මේකෙන් කරන්න පුළුවන් විශ්ලේෂණය? අපි බලනවා අපිට දීලා තියෙන ක්‍රෙඩිට් පොලිසි එක මොකද්ද? අපිට බඩු ණයට විකුණන්න බඩු ණයට ගත්තාම ගෙවන්න දීලා තියෙන දින 30යි නම් මේක 44ක් වෙනවා කියන්නේ අපිට ණය කොන්දේසි වලට මුහුණ දෙන්න හැකියාවක් ලැබිලා නැහැ කියන එක. නේද? අනාගතයේදී බඩු ණයට ගැනීමේ අවදානමක් තියෙනවා කියන එක. නේද? පොලි ගෙවන්න වෙයි නාහිමියන්ට සමහර විට. නේද? ඒ වගේ තත්ත්වයන් තමයි පේන්නේ. නේද? රයිට්. අපි ඒක පොඩි විශ්ලේෂණයකුත් දාගමු. මේකම හොයන්න පුළුවන් අනික් ක්‍රමෙත් දාගෙන ඉමු ඉස්සරහ. එහෙම නැත්නම් පුතේ නාහිමි නේවාසික කාලේ ගණනය කරන් තිබ්බා. නාහිමි නේවාසික කාලේ ගණනය කරන් තිබ්බ කොහොමද? සාමාන්‍ය නාහිමියෝ බෙදනවා ණයට ගැනුම් වලින්. වැඩි කරන 365යි. සාමාන්‍ය නාහිමියෝ ණයට ගැනුම් කීයද? ලක්ෂ 5යි. වැඩි කරන් 365යි. සාමාන්‍ය නාහිමියෝ right දින 44යි. නාහිමි නේවාසික කාලේ.
ඉතින් ඒකෙන් හොඳ අදහසක් එනවා. පොඩි විශ්ලේෂණයකුත් අපි ඒකේ දාගමු. පොඩි දේවල් තියෙන අපි ෆුල් රිපෝට් එක ලියදී හැමදේම කතා කරනවා. දැන් පොඩි පොයින්ට්ස් ටිකක් මම දෙනවා මෙතනදිම දුන්නාම හොඳින්ද ලියන්න. නාහිමි නේවාසික කාලයේ විශ්ලේෂණය කිරීමේදී සමාගමට නාහිමියන් දී ඇති ණය කාල සීමාව සමග සමාගමට නාහිමියන් දී ඇති ණය කාල සීමාව සමග සැසඳීමක් කළ යුතුය. සමාගමට දී ඇති ණය කාල සීමාවට වඩා වැඩි ණයහිමි නේවාසික කාලයක් පවතී නම් ණය කොන්දේසි වලට යටත්ව කටයුතු කිරීමට ඇති හැකියාව පිරිහීමක් පෙන්눔 කරයි. ඒ අනාගතයේ භාණ්ඩ ණයට මිලදී ගැනීමට ඇති හැකියාව හැකියාවට අහිතකර බලපෑමක් ඇති කරනු ලැබිය හැක. ඉස්සරහට ණයට දෙන්නේ නැහැ මිනිස්සු. ඔයාට දුන්නාම දින 30කට දුන්නේ ඔයා සල්ලි ගෙවන්නේ දවස් 50ක් විතර ගිහිල්ලා ණයට දෙන්න බෑ. එහෙම නැත්නම් පොලිය ආය කරනවා. ඔය ප්‍රශ්නේ එනවා. ඒතර අනුපාත විශ්ලේෂණයේදී අපි ඔය ටික දකිනවා. නේ? ඒතකොට මේවා දිහා දැක්කහම මේ සමස්තයක් විදිහට කම්පැනි එකේ ෆයිනෑන්ෂියල්ස් දිහා බලන්න පුළුවන්. හොය යන්න එපා නාහිමියන්ට වෙලාවට ගෙවුවද නැද්ද කියන එක. මේක දිහා බැලුවහම අපිට පේනවා සමාගම ක්‍රෙඩිට් පොලිසි එකට අනුකූලවද කටයුතු කරලා තියෙන්නේ නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. නේද? අනුපාත විශ්ලේෂණය කියන්නේ හරිම වැදගත්. ව්‍යාපාරයක් සමස්තයක් විදිහට දකින්න පුළුවන් අපූර්ව කැඩපතක් තමයි අනුපාත විශ්ලේෂණය කියන්නේ. right? හරි. දැන් අපි පුංචි ගාණක් හදමු ටියුට් එකේ තියෙන සීමිත AB සමාගමේ 2020 වසරේ පහත් තොරතුරු පවතී. ඔයාගාව ටියුට් එක ඇති ගාණ ඇති. ඒකේ ගණනය කරන්න කියලා දෙන ඔබ විසින් තොග නේවාසික කාලේ, ණයහිමි නේවාසික කාලේ හා ණයගැති නේවාසික කාලේ ගණනය කරන්න. right. තොග නේවාසික කාලේ. ඔන්න ඉස්සෙල්ලාම ගණනය කරන තොග නේවාසික කාලේ. දිනවලේ. කොහොමද පුළුවන් තොග නේවාසික කාලේ ගණනය කරන්න? ලේසිම දේ තමයි සාමාන්‍ය තොගය බෙදනවා පුතේ විකුණුම් පිරිවැය. වැඩි කරන 365යි. විකුණු බඩුවල පිරිවැය දීලා තියෙනවා 2,25,000යි. ගැටලුවක් නැහැ කෙලිම දීලා තියෙන හොයන්න දෙයක් නැහැ 365යි. සාමාන්‍ය තොගේ හරිනේ ආරම්භක තොගේ තියෙනවා 20000යි. අවසාන තොගේ තියෙනවා 25000යි. දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. දින 36.5යි. ඒ තමයි තොග නේවාසික කාලය. නේ? තොග නේවාසික කාලේ දින 36.5යි. ඊට පස්සේ අපි ගණනය කරනවා ණයහිමි නේවාසික කාලය. ඒක අපිට ගණනය කරන්න පුළුවන් මෙහෙම. සාමාන්‍ය ණයහිමියෝ බෙදනවා ණයට ගැනුම් වලින්.
වැඩි කරන 385. බලන්න සාමාන්‍ය ණය හිමි හොයාගන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය ණය හිමියෝ හරි. බඩු හරියටම තියෙනවා. ආරම්භක ණය හිමියෝ ඉන්න 12000යි අවසාන ණය හිමියෝ ඉන්න 8000යි. දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. ණයට ගැනුම් නැත්තම් ගැනුම් ගන්නවා. ගානේ ණයට ගැනුණු දීලා තියෙනවා. මාරි අපූර්වයි. 160000යි. වැඩි කරා 385. ණය හිමි නේවාසික කාලේ කීයද? දින 23යි ආසන්න වශයෙන්. දින 23යි ආසන්න වශයෙන්. right. දින 23යි ආසන්න වශයෙන්. ඊට පස්සේ ණයගැති නේවාසික කාලය. ණයගැති නේවාසික කාලය. අය කොහොමද පුතේ? සාමාන්‍ය ණයගැතියෝ බෙදනවා විකුණුම් වලින්. නිකම්ම විකුණුම් නේ ණයට විකුණුම් වලින්. වැඩි කරන 385. සාමාන්‍ය ණයගැතියෝ කොච්චරක් ඉන්නවද? ආරම්භයේ 30000යි පුතේ. අවසානයේ 40000යි. දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. වැඩි කරන 365. ණයට විකුණුම් තියනවද ගානේ? විකුණුම් නම් තියෙනවා. ණයට විකුණුම් කියලා නෑ. එහෙමනම් මුළු විකුණුම් සාමාන්‍ය ණයට විකුණුම් කියලා ගන්නවා. ඒක තමයි අපි සාමාන්‍ය ප්‍රැක්ටිස් එක. 30000 දාන 40000 බෙදීම 2. බෙදීම 320000. වැඩි කිරීම 365. දින 40යි. ආසන්න වශයෙන් දින 40යි. ණයගැති නේවාසික කාලය. නේද? රයිට්. ඔය ටික ලස්සන චිත්‍රයකට අඳිමු. පට්ට ලස්සන චිත්‍රයකට අඳිනවා මම. මෙන්න මෙහෙම එකක්. හරි. ඔන්න තොග ගත්තා. තොග ගත්තා. තොග නේවාසික කාලය තියෙනවා. තොග නේවාසික කාලය. මේ ගානේ ගණනය කරාම පුතේ තොග නේවාසික කාලය ආවේ දින 36.5යි. ආසන්න වශයෙන් දින 37යි කියලා ගමුකෝ. හරි. තොග විදිහට තිබ්බා දින 37ක්. රයිට්. තොග විදිහට තිබ්බා දින 37ක්. තොග නේවාසික කාලය. ඒතර තොග විදිහට තිබිලා ඒවා විකුණුම් බවට පත් වුණා. ඒවා විකුණුම් බවට පත් වුණා. නේ විකුණුම් බවට පත් වුණා. විකුණුම් බවට පත් වුණා. තොග නේවාසික. ඒ කියන්නේ යාලා ණය ගැතියෝ බවට පත් වුණා. ඊට පස්සේ පුතේ ණය ගැතියෝ විදිහට මෙයාලා තියෙනවා කොච්චරක්ද? ණය ගැති නේවාසික කාලය. ඒක එනවා අපිට දින ණය ගැති නේවාසික කාලය එනවා අපිට දින 40ක්. මේවා ණය ගැතියෝ විදිහට ඉන්නවා දින 40ක්. right? ණය ගැතියෝ විදිහට දින 40ක් ඉන්නවා. එතකොට එයාලා මුදල් බවට පත් වෙන තව දින 40කට පස්සේ. නේ දින 40කට පස්සේ. එතකොට බඩු ණයට අරගෙන දින 37ක් ඉඳලා ඒක වික්කා විකුණලා දින 40කට පස්සේ ඒක මුදල් ලැබුණා. හැබැයි ඔය අතරේ අපිට ක්‍රෙඩිටර්ස් ලාගෙන් පොඩි chance එකක් ලැබුණා. ක්‍රෙඩිටර්ස් ලාගෙන් පොඩි chance එකක් ලැබුණා. මොකද්ද? ණය හිමි නේවාසික කාලේ දින 23යි. මේ බලන්න පුතේ. ණය හිමි නේවාසික කාලේ දින 23යි. එයාලා දවස් 23ක් දුන්නා සල්ලි ගෙවන්න. එහෙනම් මේ බඩු ගත්ත දවස් ඉඳලා දින 23ක්. දින 23ක් කියන්නේ මේ හරිය වගේනේ. දින 23ක්. ණය හිමි නේවාසික කාලය. නේ? ණය හිමි නේවාසික කාලය. දින 23ක් කවර් කරගත්ත අපි ණය හිමියන්ගේ. නේ? හැබැයි අපිට කවර් කරගන්න බැරි වෙනව කොච්චර කාලයක්ද? මෙන්න මේ කාලේ කවර් කරගන්න බෑනේ පුතේ. මෙන්න මේ පීරියඩ් එක කවර් කරන්න බෑ. මෙතන ඉඳලා මෙතනට. අපිට සල්ලි ලැබෙන්නේ මෙතන පුතේ. මෙන්න මෙතනින් තමයි සල්ලි බවට පත් වෙන්නේ.
මේ ගත්ත තොගය මුදල් බවට පත් වෙන්නේ මෙතනදී. හැබැයි අපිට මෙතනට ගෙවන්න වෙනවා. මෙතනදී ගෙවන්න වෙනවා ගත්ත බඩු වලට. එතකොට ඒ බඩු වලට ගෙවපු දවසයි නේ මේ මෙතන ගෙවන්න දින 23න් ගෙවන්න ඕනේ. අන්න මේ පීරියඩ් එකට අපි කියන මොකක් කියලාද? මෙන්න මේ පීරියඩ් එක. අපි අමාරුවෙන් ජීවත් වෙන කාලේ නේ බඩු ණයට අරගෙන විකුණලා සල්ලි ගන්න මෙහෙම. ටික දවසක් ඉන්න වෙනවා. ටික දවසක් ජොලි ඉන්නවා දින 23ක්. මෙදා සල්ලි ගෙවන්න වෙනවා. සල්ලි ගෙවන්න වෙනවා. එහෙනම් අපි මේ සල්ලි ගෙවුවට පස්සේ ණය හිමියන් සල්ලි ගෙවන්න ඕනේ. නේ? එහෙනම් අපිට ඉවසා දරාගෙන ඉන්න වෙනවා තව දවස් ගාණක්. අන්න ඒ කාලෙට අපි කියනවා කාරක ප්‍රාග්ධන චක්‍රය කියලා. මේකට කියන පුතේ මොකද්ද? කාරක ප්‍රාග්ධන චක්‍රය කියලා. නේ? එතන කොච්චරක්ද? දින 54ක් වැටෙනවා. දින 54ක්. මෙතන පීරියඩ් එක දින 54ක්. මෙතන 40ක්ම තියෙනවා. මෙතන 23යි 14යි. 14 40 54යි. රයිට්. කොහොමද ඒක ගණනය කරේ? ලියා ගන්න එක. කාරක ප්‍රාග්ධන චක්‍රය. දින. කොහොමද අපි ගන්නෙ? කාරක ප්‍රාග්ධන චක්‍රය ගන්නෙ කොහොමද පුතා? තොග නේවාසික කාලය ධන තොග නේවාසික කාලය ධන ණයගති නේවාසික කාලය ඍණ ණයහිමි නේවාසික කාලය මේ ගානේ පුතේ තොග නේවාසික කාලය බලන්න තොග නේවාසික කාලය දින 37යි. ණයගති නේවාසික කාලය දින 40යි. ණයහිමි නේවාසික කාලය දින 23යි. එතකොට ඔබට ලැබෙන ලස්සන පිළිතුර දින 44යි. දින 44යි. මේකට අපි කියනවා කාරක ප්‍රාග්ධන චක්‍රය කියලා. ඒතර මේ ගානේ කාරක ප්‍රාග්ධන චක්‍රයේ දිග දින 44ක් වෙනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි අනුපාත වර්ග තුනක් දැන් සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? අනුපාත වර්ග තුනක් සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? මෙතෙක් වේලා සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? ලාභදායීත්ව අනුපාත, ද්‍රවශීලතා අනුපාත සහ කාර්යක්ෂමතා අනුපාත. පැහැදිලි නේද? අපි එවැනි අනුපාත කිහිපයක් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. රයිට්. මේ අමුද්‍රව්‍ය තොග පිරිවැටුම් අනුපාතය සහ නොනිවැඩ පිරිවැටුම් අනුපාතය අපි වෙනම සාකච්ඡා කරමු. මම ඊට වැදගත් අනුපාත ටික දැන් සාකච්ඡා කරලා තියෙනවා. අපිට තව ඉතුරු වෙලා තියෙනවා සාකච්ඡා කරන්න මොනවද පුතේ? තවත් දුරටත් අපිට සාකච්ඡා කරන්න තියෙනවා තෝලන අනුපාත සහ ආයෝජකයන්ගේ අනුපාත. බොහොම ඉන්ටරෙස්ටිං කොටසක් තමයි ආයෝජකයන්ගේ අනුපාතය. රයිට්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.